හරි. දැන් එතකොට අපි බලමු පාඩම. දැන් දශම සංඛ්‍යානේ වට යන්නේ. මේ දශම සංඛ්‍යා වට එනකොට අපි ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දරුවනේ මේක දශම සංඛ්‍යා වට යන්න පුළුවන් ආසන්න පළමු දශම ස්ථානයට කියලා වට යන්න පුළුවන්. ඒක ක්‍රමයක්. ඊළඟට තියෙන ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට කියලා. ඒ තව එකක්. ඊළඟට ආසන්න පළමු දශම ස්ථානයට දෙවන දශම ස්ථානයට ওই විදිහට වට යන්න පුළුවන්. දැන් අපි බලමු මේ දශම සංඛ්‍යාවක ස්ථාන ටික ඉස්සලා අඳුනගමු. දැන් ගත්තොත් මම 12.8.3.2.4 කියලා ගත්තොත් ඔය විදිහට මම දශම සංඛ්‍යාවක් සැලකුවොත් එහෙම මේකේ මේ 12 කියලා ඉලක්කමක් තියෙනවානේ. එතකොට මේ 12 කියන එකට අපි කියනවා මේ දශම සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාව කියලා. පූර්ණාංශය කියලා කියනවා. ඔකට අපි කියනවා පූර්ණාංශය. එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාව කියලා කියනවා. right? පූර්ණාංශය එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාව කියලා කියනවා. ඊළඟට මෙන්න මේ දශම දිතට පස්සේ තියෙනවනේ ඉලක්කම්. මෙයාට අපි කියනවා පළමු දශම ස්ථානය. ඕක නම් 6 පන්ති අපි කතා කරනවා. පළමු දශම ස්ථානය. මෙයාට අපි කියනවා දෙවන දශම ස්ථානය. මම කිව්වා අර ගිය පාර මම පෙන්වන්නේ ඔයාලට O level paper එකක් පෙන්වන්නේ මතකද? ඒ පේපරේ තිබ්බා ප්‍රශ්න 4ක්. මොකද්ද මේ දශම ස්ථාන වලට වට යන්න කියලා තිබ්බා. එතකොට මේක අපි දැනගන්න ඕනේ. එතකොට මෙයාට අපි කියනවා දෙවන දශම ස්ථානය. මෙයාට අපි කියනවා තුන්වන දශම ස්ථානය කියලා. right? මෙයාට අපි කියනවා තුන්වන දශම ස්ථානය. ඔව් අද මම මේක රෙකෝඩින් එකක් දානවා මිත්සරණී. මෙයාට අපි කියනවා හතරවන දශම ස්ථානය කියලා. right? ඔය විදිහට අපිට මේ දශම සංඛ්‍යාවේ කොටස් ටික නම් කරගන්න පුළුවන්. අඳුන ගන්න පුළුවන්. right? එහෙනම් මුලින්ම දශම සංඛ්‍යා වැටීම කියලා අනුමාතුක දැන් ලිව්වනේ. මේ උදාහරණ ලියා ගන්නකො ඉස්සෙල්ලාම මේක ලියා ගන්න. මේ කොටස් ටික. හරි නේද? එහෙනම් දැන් අපි මම චුටි වගන්ති ටිකක් දෙනවා. අන්න ওই ටික අපි ලියාගමු මේ වට යන්නේ කොහොමද කියලා බලමු. right? අනේ සර් ටිකක් ඉන්නකෝ. ලස්සනට ලියාගන්න බෑ නේද? ඊතල දාලා දශම තිත තියලා හරි ලියන්න. ලියලා ඉක්මනට මට කියන්න ඉවර නම්. alright බට සෙනෝත්ගේ homework ටික සෙනෝත් දෙවලා තියෙනවා. කොසෙනෝත් මේ සමහර කුරුටු බලියක් ගාලා. මෙත්සරණිත් හරි නේද? මෙත්සරණිත් දෙවලා තියෙනවා අනිත් අභ්‍යාසෙත්. right good ඈ. හරිද ඉවරද? ඔව් සර් මේ 12ට මොකද්ද ලියලා තියෙන්නේ? පූර්ණාංශය. එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාව.
පූර්ණාංශය එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාව. ඉවරයි සර්. හරිනේ. රයිට්. දැන් අපි බලමු මේක කොහොමද එතකොට මේ දැන් අහන්නේ අපෙන් මොන ඔය ප්‍රශ්න මොනවද? ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. එහෙම නැත්නම් ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න. එහෙම නැත්නම් ආසන්න දෙවෙනි දශම ස්ථානයට වට යන්න. එහෙම නැත්නම් ආසන්න තුන්වෙනි දශම ස්ථානයට වට යන්න. ඔයගේ උත්තරය තමයි අහන්නේ. එහෙනම් අපි පොයින්ට් ෆෝම් එකේ මෙහෙම ලියාගමු 15ට 15 ලියාගමු. හරි 15ට 15 ලියා ගන්න පොඩි ස්ටාර් එකක් දාලා ලියා ගන්න මෙහෙම. මම ලියන්න ඕනද ඒක? මාත් ලියන්නකෝ නිකන් ඔන්න ඔහෙ නේද? පෑනුත් තියෙනවා, තින්තක් තියෙනවා. රයිට්. එහෙනම් අපි ලියමු මෙහෙම. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීමේදී ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීමේදී පූර්ණ සංඛ්‍යාවට වම් පසින් නැති පූර්ණ සංඛ්‍යාවට වම් පසින් නැති පළමු දශම ස්ථානයේ ඉලක්කම පහ හෝ ඊට වැඩි නම් එකක් එකතු කරන අතර පහ හෝ ඊට වැඩි නම් එකක් එකතු කරන අතර පහට අඩු නම් පූර්ණ සංඛ්‍යාව එලෙසම ලියයි. right. හරි නේද? ඒතර ආසන්න පළමු දශම ස්ථානයට වටේනකොට මොකද කරන්නේ? පූර්ණ සංඛ්‍යාව දිහා බලලා එතනින් තමයි නතර කරන්න ඕනේ. පිටිපස්සේ ඉලක්කම බලනවා. මම දැන් උදාහරණයකට ගත්තොත් මෙන්න මේ 12.8.3.2.4 කියන එකේ පූර්ණ සංඛ්‍යාව කීයද? කීයද? පූර්ණ සංඛ්‍යාව 12. පූර්ණ සංඛ්‍යාව 12. එතකොට 12ට පස්සේ පළමු දශම ස්ථානයේ ඉලක්කමක් තියෙනවනේ කීයද කියලා බලන්නකෝ. 12ට පස්සේ පළමු දශම ස්ථානයේ තියෙන ඉලක්කම කීයද තියෙන්නේ? කීයද? මට ඇහෙන්නේ නැහැ. මට ඇහෙන්නේ නැහැ නේ අනේ ඔයාලා කියනවා. ඔයාලා වෙන්දා හොඳට උත්තර දෙනවා අද නැහනේ. මයික් මියුට් කරලා නැහනේ මම. right. සෙනෝ තිසුම් කියනවා 8 කියලා. 8 තියෙන්නේ right. 8 තිබ්බොත් මෙන්න මේ පෙර සංඛ්‍යාවට එකක් එකතු කරනවා. 8 තිබ්බොත් පෙර සංඛ්‍යාවට එකක් එකතු කරනවා. එතකොට 12ට එකක් එකතු වුණාම 13යි. එහෙනම් උත්තරේ 13යි. ඒතකොට දශම කොටස අපි ලියන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාව විතරයි ලියන්නේ. දශම පාර්ට් එක අපි අයින් කරනවා. right? දශම කොටස අයින් කරනවා. අපි උදාහරණ කීපයක් දැන් බලන්න යන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඔන්න බලන්න. ඔයාලා සද්ද නැතුව ගුල් වගේ ඉන්න එපා. මම ඊළඟට කැමරා ටික ඔන් කරගන්න කියනවා. right මෙහෙමයි. 35යි දශම 6. 6යි 2 කියලා හිතන්නකෝ. right. දැන් මේක වට යන්නේ අපි අනුමාත්‍රිකාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට තමයි වට යන්නේ. එතකොට මම දැන් කිව්වා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට එනකොට දශම තිතට පස්සේ තියෙන පළමු දශම ස්ථාන ඉලක්කම ගන්නවා. මෙන්න මේ දැන් උත්තරේ මෙතනින් අපි නතර කරන්න යන්නේ. ඔය මම කඩිරක් ගැහුවේ එතනින් නතර කරනවා. ඒක තමයි ආසන්න පූර්ණ සංඛ්‍යාව කියලා කියන්නේ. එතකොට දශම පාර්ට් එක ලියන්නේ නැහැ. හැබැයි ලියන්න කලින් අපි බලනවා මේ පිටිපස්සේ තියෙන ඉලක්කම කීයද කියලා. ඒක 6. 6 තිබ්බොත් මෙතනට එකක් එකතු කරනවා. එතකොට උත්තරේ එනවා දරුවනේ 36යි කියලා. උත්තරේ 36යි. ඔන්න ඔහොමයි ගන්න.
අපි තව එකක් ගමු. 188.5.3 right ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට කියන්නේ දරුවනේ මෙන්න මේ මම කඩිරක් ගහන තැනින් උත්තරේ නතර කරන්න ඕනේ. ඕන් ඔතනින් උත්තරේ නතර කරනවා. දැන් මම ඔතනින් උත්තරේ නතර කරන්න කලින් බලන්න ඕනේ අර පිටිපස්සේ ඉලක්කම. පිටිපස්සේ තියෙන ඉලක්කම 5නේ. දැන් මතක් වෙන්න ඕනේ 5 තිබ්බොත් මෙතනට එකක් එකතු කරනවා. එතකොට 188ට එකක් එකතු වුනහම 189යි. ඔච්චරයි. right. අපි තව එකක් ගමු. 80.399 right. ඔන්න මම දැන් වට යන්නේ මොකද්ද ආසන්න පූර්ණ සංඛ්‍යාවට. ඒ කියන්නේ දරුවනේ උත්තරේ මෙතනින් නතර කරන්න යන්නේ. කීයෙන්ද? 80ෙන්. බලනවා පිටිපස්සේ ඉලක්කම. අනේ පිටිපස්සේ තියෙන බිඳුව මේ 3. 3 තිබ්බොත් මොකද කරන්නේ? මේ පැත්තට එකතු කරන්නේ නැහැ. එකතු කරන්නේ නැහැ. එතකොට 3 තිබ්බොත් එහෙම එකතු කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ ඉතුරු වෙන්නේ කවුද? 80. එයා එහෙමම ලියනවා. 80 එහෙමම ලියනවා. ඔච්චරයි කරන්නේ. අපි තව එකක් ගත්තොත් මෙහෙම 199.721 right ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ. ඒ කියන්නේ උත්තරේ B මෙතනින් මම නතර කරන්න යන්නේ. පූර්ණ සංඛ්‍යාවටනේ. එතකොට පිටිපස්සේ ඉලක්කම බලනවා. අන්නේ පිටිපස්සේ ඉන්නේ 7. 7 තිබ්බොත් මේ 199ට එකක් එකතු කරනවා. එතකොට උත්තරේ එනවා 200 කියලා. එහෙනම් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේපුවාම උත්තරේ 200යි. right. තේරෙනවද කියන්න බලන්න මොන හරි ගැටලුවක් තියනවද ඔය කරපු ටිකේ? තේරෙනවද හැමෝටම? ගැටලුවක් තියෙනවා නම් අහන්න. උදාහරණයක් අහන්න. සර් මෙන්න මෙහෙම එකක් තිබ්බොත් මොකද්ද? ගැටලු තියෙනවා නම් ඉක්මනට අහන්න. හරි. එහෙනම් ලියා ගන්න. right. එන විදිය ඕ වගේ ඊතල දාලා පොඩ්ඩක් ලියා ගන්න. එතකොට ලේසි. මතක හිටි. right. හරිද? දැන් මෙත් සරණි මෙහෙමයි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේනවා කියන දරුවනේ මේ දශම තිතෙන් පස්සේ කලින් කෑල්ලටනේ ආසන්න පූර්ණ සංඛ්‍යාව කියන්නේ. එතකොට මේකේ නම් 35. එතකොට මම උත්තරේ මෙතනින් නතර කරනවා. මේ කෑල්ල ලියන්නේ නැහැ. හැබැයි නතර කරන්න කලින් මම පොඩි කොන්දේසියක් බලනවා. මොකද්ද කොන්දේසිය? පිටිපස්සේ ඉලක්කම දිහා බලනවා. පිටිපස්සේ කියන්නේ මේ පිටිපස්සේ ඉලක්කම් ලියලා නැහැනේ. මේ දශම තිතෙන් පස්සේ තියෙන ඉලක්කම දිහා බලනවා. දැන් කට්ටිය බලනවා පිටිපස්සේ අරලා ඉලක්කමන්ටි තියනවාද කියලා. right. එතකොට මේකේ දැන් තියෙන්නේ 35නේ. එතකොට 35ට පස්සේ දශම තිතෙන් පස්සේ කීය තියෙන්නේ 6. මෙතන තියෙන්නේ 6. 6 තිබ්බොත් අපේ අර කලින් කොන්දේසිය මොකද්ද? 5 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නම්
අර පෙර සංඛ්‍යාවට එකක් එකතු කරනවා. එතකොට මෙතන 35ට එකක් එකතු කරපුවාම 36යි. ඒකයි උත්තරේ. මෙතන තියෙන්නේ 88. එහෙනම් 188 මම මෙතනින් උත්තරේ නතර කරනවා. හැබැයි නතර කරන්න කලින් මම බලනවා පිටිපස්සේ ඉලක්කම. 5. 5 තිබ්බොත් එකක් එකතු කරනවා. එතකොට 188ට එකක් එකතු වුනහම 190යි. ඊළඟට මේක 80.399. මම 80න් නතර කරන්න යන්නේ. හැබැයි නතර කරන්න කලින් බලන්න ඕනේ ළඟම ඉන්න එක්කෙනා කවුද කියලා. ළඟම ඉන්න එක්කෙනා 3. 3 තිබ්බොත් මොකද කරන්නේ? එකතු කරන්නේ නැහැ. එතකොට 80 එහෙම් පිටින්ම ලියනවා. ඊළඟට මේකේ තියෙන 199. 199 තිබ්බොත් අපි මොකද කරන්න ඕනේ? පිටිපස්සේ ඉලක්කම දිහා බලනවා. නිකමට බලන්න. තියෙන්නේ 7. 7 තිබ්බොත් මොකද කරන්න ඕනේ? පෙර සංඛ්‍යාවට එකක් එකතු කරන්න ඕනේ. රයිට්? එතකොට උත්තර එනවා 200 කියලා. රයිට්. මම චුටි ගණන් ටිකක් දෙන්නම් මේ පැත්තෙන්. ඔයාලා ඒ ටිකත් කරන්න බලන්න. ඒ ටිකත් කරන්න. එතකොට ඔයාලට ඔක පොඩ්ඩක් හොඳට මතක හිටියි. රයිට්. 5 පස්වෙනි ගාන 24.397. ඕකේ උත්තර විතරක් දාන්න ඒ ඇති. රයිට් 5 6 0.992. රයිට් ඊළඟ එක 3.268. පහ 6 7 8. ඊළඟ එක 12.52. 9 7.3. 10 20.7. රයිට්. ඔන්න ඔය ටික උත්තර ටට්ටක් ගාලා ලියන්න බලන්න. අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට. රයිට් මට සෙනොත් නම් උත්තර ටික ඔක්කොම ටයිප් කරලා ඉවරයි. good. සෙනොත් නම් හදලා ඉවරයි ඈ. අනිත් පැත්ත බලන්න ටට්ටක් ගාලා. විනාඩියක් දෙන්න ඉක්මන් කරන්න. ටුක් ගාලා. right දැන් අපි බලමු. right සසින්දිත් දාන උත්තර බාසුරුත් ටයිප් කරනවා. good. right අපි බලමු. ඔන්න බලන්න. ඔන්න මම දැන් උත්තර ටික ලියන්න යන්නේ. හරි. උත්තර ලියද්දි බලන්න ඕනේ මම අර කොන්දේසිය මොකද්ද? ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට එනකොට අර පිටිපස්සේ ඉලක්කම දිහා බලනවා. මම මෙතනින් උත්තරේ නතර කරනවා. පිටිපස්සේ ඉන්නේ 3නේ. 3 තිබ්බොත් බලපෑමක් කරන්න බෑ. එහෙනම් උත්තරේ 24ම තමයි. මෙතන දශම මෙතනින් මම නතර කරන්න යන්නේ. හැබැයි පිටිපස්සේ ඉන්නේ 9. 9 තිබ්බොත් එකක් එකතු කරනවා. එතකොට එකට බිඳුවක් එකතු වුණාම උත්තරේ 1යි. ඊළඟට මෙතන තියෙන්නේ 2. මම මෙතනින් නතර කරන්න යන්නේ. 2 තිබ්බොත් එකතු කරන්න බෑ. එහෙනම් උත්තරේ එහෙමම තමයි. මම මෙතනින් නතර කරන්න යන්නේ. හැබැයි පිටිපස්සේ තියෙන්නේ 5. 5 තිබ්බොත් එකක් එකතු කරනවා. 12යි 1යි එකතු වුණාම 13යි.
මෙතනින් මම නතර කරන්න යන්නේ පිටිපස්සේ තියෙන්නේ 3. 3 තිබ්බොත් බලපෑමක් කරන්න බෑ. එතකොට 7ම තමයි. මම මෙතනින් නතර කරන්න යන්නේ හැබැයි පිටිපස්සේ තියෙන්නේ 7. 7 තිබ්බොත් මේකට එකක් එකතු කරනවා. එතකොට 20යි එකයි එකතු වුනහම 21යි. බලන්න හරිද කියලා ඔයාලගේ මේ ටික? කාගේද හරි මේ ඔක්කොම බලන්න. right මේකලාගේ හරි. සෙනෝත්ගේ හරි. බාසුරු සසින්දි මෙත්සරණි right good. අමාශගෙත් හරි. හිමාය මොකද උනේ? තිසු හරි හදාගන්නකො. ඔන්න අඩුපාඩු ආය වැරදි තියාගන්න එපා. දැන් ඉස්සරහටත් ඕක ඕන වෙනවනේ. ඒක නිසා හරියට හදන්න. right අපි යමු එහෙනම් ඊළඟ එකට. ඊළඟ දැන් මම දුන්නේ මෙහෙමනේ. ආසන්න දශම සංඛ්‍යාව වටේම කියලා මම තරුවක් දාලා දුන්නා පොඩි වගන්තියක් right. එහෙනම් දැන් ලියා ගමු ආපහු ඒ වගේම තරුවක් දාලා චුටි වගන්තියක්. right. ඊළඟ තරුව දාලා ලියා ගන්න. ආසන්න පළමු දශම ස්ථානයට වටීමේදී right ආසන්න පළමු දශම ස්ථානයට වටීමේදී ඊට පසුව ඇති දෙවන දශම ස්ථානයේ සංඛ්‍යාව ඊට පසුව ඇති දෙවන දශම ස්ථානයේ සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි නම් පෙර සංඛ්‍යාවට එකක් එකතු කරයි. පෙර සංඛ්‍යාවට එකක් එකතු කරයි. 5ට අඩු නම් එලෙසම තබයි. ඒ කියන්නේ එකතු කරන්නේ නැහැ. right ඔන්න ඔක ලියා ගන්න බලමු මොකද්ද ඔය කියන්නේ කියලා එහෙනම්. මට ඉවරනම් කියන්න. right හරි. එහෙනම් දැන් අපි බලමු කොහොමද කරන්න කියලා. හරිනේ? දැන් ඔන්න මම දශම සංඛ්‍යා ටිකක් ලියනවා. දශම සංඛ්‍යා ටිකක් මම දැන් ලියනවා. 8.3.5.2 මම ඉස්සෙල්ලා ලියන්නම් ඊට පස්සේ කියලා දෙන්නම් right 2 15.0.4යි බිඳුවයි අපි දාමු 9 එතන 9යි 1 බිඳුවයි දශම 7යි 2යි 1 5 ඉලක්කම් එන්නේ නෑනේ මතකෙන්ද right 4 14යි දශම 9යි 8 right දැන් ඔන්න බලන්න මම ආසන්න පළමු දශම ස්ථානයටනේ වට යන්නේ. එතකොට පළමු දශම ස්ථානය කියන්නේ දරුවනේ දශම තිත පස්සේ එක ඉලක්කමක්. මම මෙතනින් උත්තරේ නතර කරනවා. දෙවෙනි ගානේ
මෙතනින් උත්තරේ නතර කරනවා. ඒ පළමු දශම ස්ථානයේනේ උතනින් නතර කරනවා. තුන්වෙනි ගානේ 7න් පස්සේ නතර කරනවා. ඊළඟ ගානේ 9න් නතර කරනවා. උතනින් තමයි නතර කරන්නේ. හැබැයි නතර කරන්න කලින් අපි පොඩි කොන්දේසියක් බලන්න ඕනි. මොකද්ද කොන්දේසිය? අර පිටිපස්සේ ඉලක්කම. එතකොට මේකේ පිටිපස්සේ තියෙන ඉලක්කම පහනේ. එහෙනම් පහ තිබ්බොත් මොකද කරන්නේ? පෙර සංඛ්‍යාවට එකක් එකතු කරනවා. අර ටිකම තමයි. එතකොට 8.35ට 3.5 පහනේ තියෙන්නේ පහ තිබ්බොත් එකක් එකතු කරනවා. එතකොට උත්තරේ එන්න ඕනේ 8.4. හොඳට මතක තියාගන්න පළමු දශම ස්ථානයට වට යන්නේ කිව්වොත් එහෙම ඒකෙදි උත්තරේ අනිවාර්යයෙන්ම පළමු දශම ස්ථානයේ උත්තරෙන් නතර වෙන්න ඕනේ. වෙන ඉලක්කම් තියෙන්න බෑ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වහම දශම කොටසක් තියෙන්න බෑ. දෙවන දශම ස්ථානයට වට යන්න කිව්වොත් එහෙම දශම තිතෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඉලක්කම් තියෙන්න පුළුවන් දෙකම දෙකයි. දැන් ඊළඟ එක බලන්නකෝ. මම ඔතනින් නතර කරන්න යන්නේ. හැබැයි ඔතනින් නතර කරන්න කලින් මම බලනවා පිටිපස්සේ ඉලක්කම කෝකටද. එතකොට මේක පිටිපස්සේ ගහලා තියෙනවා ඉලක්කම 9 කියලා. එහෙනම් අපි දැනගන්න ඕනේ 9 තිබ්බොත් දරුවනේ පෙර තියෙන සංඛ්‍යාවට එකක් එකතු කරනවා. ඒ කියන්නේ 15.0ට මේ බිඳුව කියන තැනට එකක් එකතු වුණාම අපට උත්තර එනවා 15.1 කියලා. 15.1 කියලා උත්තරයක් එනවා. ඊළඟ එකේ 7න් නතර කරන්න තමයි මම යන්නේ. හැබැයි පිටිපස්සේ තියෙන ඉලක්කම 2. 2 තිබ්බත් අපි මොකද කරන්නේ? පෙර සංඛ්‍යාවට එකතු කරන්නේ නැහැ. පෙර සංඛ්‍යාවට එකතු කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ ලියනවා 0.7 කියලා. ඊළඟට මේකේ මෙතන තියෙන්නේ මම මෙතනින් නතර කරනවා 9 ගාවින් නතර කරනවා. හැබැයි පිටිපස්සේ ඉලක්කම බලනවා. පිටිපස්සේ තියෙන දරුවනේ 8. 8 තිබ්බොත් මෙතනට එකක් එකතු කරනවා. ඒ කියන්නේ 14.9ට මෙතනට තමයි එකක් එකතු කරන්නේ. එතකොට 9 1 10න් බිඳුව දැම්මා. තිත එහෙමමයි එකක් ඉතුරුයි 4යි 1යි 5යි 5යි. උත්තර එනවා. එතකොට 15.0. එතකොට 15.0 කියලා ඒක අනිවාර්යෙන් බිඳුව දාලා ලියන්න. ඇයි? එතකොට මේ හැම ඉලක්කමකම දශම තිතෙන් පස්සේ එක ඉලක්කමයි තියෙන්නේ. දශම තිතෙන් පස්සේ එක ඉලක්කමයි තියෙන්නේ. එහෙනම් උත්තරේ අපි කියවන්නේ 15.0යි කියලා. right. ඔය ටික ලියා ගන්නකො. ඔය ටික ලියාගෙන මම තව ගණන් ටිකක් දාන්න කලින් එක වගේ ඒ ටික කරමු. 5 right. ඔන්න ඔය ටික කරන්න බලන්න. right. සෙනොත් නම් හදලා ඉවරයි.
right හරිද? right අපි බලමු. හරි මට උදව් දෙන්න බලන්න ඔයාලා. කියන බෑනේ මේ පළවෙනි එක කොහොමද කරන්න කියලා. අපි මේකලා කතා මේකලා චුට්ටක් කියන්න බලන්න ඕනේ පළවෙනි එක කොහොමද කරන්න කියලා මේකලා පොඩ්ඩක් කිව්වොත් අනිත් අය කියන්න පටන් ගනී. right කොහොමද මේකලා 5 කෝවනේ පස්වෙනි කොහොමද කරන්නේ කවුරු හරි මට කියන්න බලන්න. අමාෂා ඕ මටත් කම්මැලි වෙනවනේ දැන්. නැද්ද කවුරුත්? චොයි මේ බලන්න වෙලා යන නිසා මං හදනවා. වෙන කරන්න දෙයක් නැහැ නේ. රයිට්. මෙතන දශමතියෙන් පස්සේ පළවෙනි ඉලක්කමෙන් අපි නතර කරන්න යන්නේ. මෙතනින් මම නතර කරන්න යන්නේ පිටිපස්සේ ඉලක්කම බලනවා. පිටිපස්සේ තියෙන 3. 3 තිබ්බොත් අපි එකතු කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ 19.1 කියලාම ලියන්න. හරි දාගන්න රයිට්. ඊළඟට ඊළඟ ගානේ මෙන්න මෙතනින් මම නතර කරන්න යන්නේ. පළමු දශම ස්ථානයෙන් නතර කරන්න යන්නේ. හැබැයි කෝකටත් කියලා පිටිපස්සේ ඉලක්කම බලනවා. පිටිපස්සේ තියෙන්නේ 9. 9 තිබ්බොත් දරුවනේ මොකද කරන්න ඕනේ? පෙර තියෙන්නේ 138.9 නේ. අන්න ඒකට එකක් එකතු කරන්න. 9 1යි 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 8යි 1යි 9යි 3යි 1යි. උත්තරේ එනවා එතකොට 139යි දශම බිඳුවක් කියලා. 139.0ක් කියලා එනවා. ඊළඟ ගානේ පළමු දශම ස්ථානයෙන් කියන්නේ මෙතනින් මම නතර කරන්න යන්නේ. එතකොට පිටිපස්සේ තියෙන්නේ 5. 5 තිබ්බොත් පෙර සංඛ්‍යාවට එකක් එකතු වෙනවා. එතකොට උත්තර එනවා 0.3 කියලා. right 0.3 කියලා එනවා. ඊළඟ එක ඊළඟට පළමු දශම ස්ථානයෙන් නතර කරන්න කියන්නේ මෙතනින් මම නතර කරන්න යන්නේ කෝකටත් කියලා පිටිපස්සේ ඉලක්කම බලනවා. එයා 5 5 තිබ්බොත් මෙතනට එකක් එකතු කරනවා. එතකොට උත්තර එනවා 3.1 කියලා. right මේකෙත් පළමු දශම ස්ථානයෙන් උත්තරේ නතර කරන්න යන්නේ මෙතනින් නතර කරනවා. හැබැයි පිටිපස්සේ ඉලක්කම 9 9 තිබ්බොත් මෙතනට එකක් එකතු කරනවා. ඒ කියන්නේ මම එක වම් අත පැත්තේ හදන්න 9.9ට එකක් එකතු කරොත් 9.1යි 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 9.1යි 10යි. උත්තරේ 10.0. උත්තරේ 10.0. ඔන්න ওই විදිහට තමයි ওই ගණන් ටික හැදෙන්නේ. අන්තිම එකේ බලන්න දශම තිතෙන් පස්සේ එක ඉලක්කමක් එන විදිහට මම නතර කරොත් පිටිපස්සේ තියෙන්නේ 7නේ. 7 තිබ්බොත් මෙතනට එකක් එකතු කරනවා. එතකොට 9.1යි 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 9.1යි 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 9.1යි 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 200යි. උත්තරේ එනවා එතකොට 200යි දශම බිඳුව කියලා. right 200.0 කියලා එනවා. right. හරි ඒ ටික හදාගන්නකො. අපි ක්ලාස් එක ඉවර කරමු දැන් තව චුට්ටක් මම ඉවර කරනවා මොකද මේ ගණන් ටික හදලා ඉවරලා ඉවර කරනවා අලුත් පාඩම අද පටන් ගන්නෙ නැහැ. දැන් මම පොඩි ගානක් දෙන්නම්. බලමු ඒ ගාන හරියට කරොත් එහෙම තව ඊට පස්සේ විනාඩි 10ක විතර මම ක්ලාස් එක නතර කරනවා. කොහොමද අද මම මේ පාඩම විතරයි පටන් ගන්න අලුත් පාඩමක් පටන් ගන්න. පන්ති ළමයි අද භාගයට භාගයක්වත් නැහැනේ. හරි දැන් මෙන්න මේ ගාන බලන්න මේ ගාන try එකක් දෙන්න ඔයාලා හැමෝම කරන්න. මම දැන් කියලා දෙන්නේ දෙවෙනි දශම ස්ථානයට වට යන්නේ කොහොමද?
තුන්වෙනි එකට වට යන්නේ කොහොමද කියලා දෙන්නේ නැහැ. දැන් ඔයාලා ටිකක් සාමාන්‍ය මට්ටමක ඉන්නවනේ. right මේ ගාන ලියා ගමු. right මේකේ පළවෙනි ප්‍රශ්නේ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. right ඊළඟට ඔයාලා ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න. ඊළඟට තුන්වෙනි එක ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න. හතරවෙනි එක ආසන්න තුන්වන දශම ස්ථානයට වට යන්න. right වටේලා උත්තර ටික ලියමු බලන්න. එතකොට තුන්වන දශම ස්ථානයට කිව්වොත් දරුවනේ මතක තියාගන්න දශම ස්ථිතෙන් පස්සේ ඉලක්කම් 3යි එන්න ඕනි. දෙවන දශම ස්ථානය කියලා කිව්වොත් දශම තිතෙන් පස්සේ ඉලක්කම් 2යි එන්න ඕන.